බින්දගලක් මායිති කසාවත පොරවගත්ත අපිට. වෙන කාටවත් නෙවෙයි. රටේ පාලකයන්ටවත් කාටවත් නෙවෙයි අපිට අයිති. ඒක පූජා කරේ අපේ පින්වත් රජු දේවානම් පිරිසගේ මහරජු. එතුමා කරපු මහා කැපකිරීම තිබුණා. අද ඉන්න පාලකයෝ වගේ පන්සල් දෝසල් කරේ නේ. මුස්ලිම් අයගේ ඡන්ද බලාගෙන දෙමළ අයගේ ඡන්ද බලාගෙන වැඩ කළේ නේ. කොන්ද කලින් තියාගෙන తీරන ගත්තා. රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් වැඩ කරා. මේ වැඩ කරන හාමුදුරුවෝ ඊරේ දාන වාරණ නියෝග අරගෙන තාඩන පීඩන කරන සමනල්ලුන්ගේ ආණ්ඩුව වගේ වැඩ කරේ නේ. නමුත් පින්වත්නි මේ අම්මලා හොඳට මතක තියාගන්න ඕනේ අපේ පැරණි රජවරු කරපු මහා කැපකිරීම. පින්වත්නි දේවානම් පිරිස පුණ්‍යවන්ත රජු ඇමතිවරු ඔක්කොම එකතැනට එකතු කරනවා. එකතු කරලා කියනවා මාසයක් අද ඉඳලා ඔබලට නිවාඩු. මේ රට මේ ජාතිය මේ ශාසනය එකලුමක් කරන පුණ්‍යවන්ත දවසක් තව මාසයකට පස්සේ ලැබෙනවා. ඒ නිසා අද මම මගේ රජකම ඔබලට බාර කරනවා. මගේ රජකම අද අත්හැරලා මම මේ රජකම බාර ගන්නේ ආයේ මේ මා ඔබලට මේ ක්‍රියා දෙන මහා පීකමෙන් පසුව. ඒ මොකක්ද කියලා විමසනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ පිට දුන්න, සෙවණ දුන්න උතුම් බෝ රජුන්, ඒ දක්ෂ අනුශාකා උත්තම බෝ රජුන්, මගේ කල්යාණ මිත්‍ර ධර්මාශෝක රජුගේ සුරති මට මේ රටට උදව් පොහදාක පූජා කරන්න එතුමා කැමති වුණා. ඒ මහා පින්කම සංවිධානය කරන්න නම් මට මේ ඔටුනු පළලගෙන මේ රාජ සභ සම්පත් විනවිද මට ඒවා කරන්න බෑ. රට බලාගන්න, ජාතිය බලාගන්න, ආගම බලාගන්න ඔබලට බාරයි. රජ උතුණු ගැලෙව්වා. එතුමා රජකම අත්හැරියා මේ බෝරජුන් වෙනුවෙන්. පින්වත්නි, එතුමා මාසයක් මොනවද කළේ? එතුමා අඩ කරනවා මහමෙවුනා පුණ්‍යවන්ත බිමි. දැන් මේ පොල් ගහවල තියෙන එකේම නෙවෙයි ඈ. අද මහමෙවුනා කිව්වොත් ඉතින් අපේ උන්ට මතක් වෙන්නේ ඒවනේ. අපේ උරුමේ නෙවෙයි. පින්වත්නි, අපේ පළමු ආරාම පූජාව ඒ තමයි පින්වන්ත මහමෙවුනා පුදබිම. මිහිඳු පුණ්‍යවන්ත අනුබුදු මාහිමියන්ට ඒ දේවානම් පිරිස රජු පූජා කරපු මහා අක්කර ලක්ෂ ගණනාවක පූජා භූමිය. පින්වත්නි, එදා මේ රජුන් මහමෙවුනා උයන විතරක් මගේ පින්වත්නි අඩුම අක්කර ලක්ෂයකට වැඩි. ඒ වටේටම බටයක් යොදවන්න තීරණය කළා. ඇයි? බෝධියට හිරිහැරයක් වෙයි කියලා. එතකොට හිරිහැරයක් වෙයි කියලා නෙමෙයි. අද අපේ උන් බයයි නේද? මේක කවුරු හරි මොකෙක් හරි එනවනම් ස්ටේප් දාලා පොලිසියෙන් දාලා නේද තාත්තේ. ආරක්ෂක රට කියලා. එතුමාගේ දිහා බැලුවේ නෑ. මම කියන්නේ ඉස්සර රජවරු වැඩ කරපු බොහෝ හාමුදුරු පිළිගන්න. බටයට එකම දෙයයි තිබුණේ. බෝධිය විනාශ කරන්න. යම් වදුරක් ආවොත් ඒ ඇත්තන්ව නසන්න කිව්වා. ඒ ඇත්තන්ව පළවා හරින්න කිව්වා. මිසදිටු බලවේග ආවොත් ඒ ඇත්ත පරාජය කරන්න කිව්වා. ඒක බණ පොතෙත් එහෙමයි. ඒක ඉතිහාසෙත් එහෙමයි. ඒක අදටත් එහෙමයි. පින්වත්නි, ඊට පස්ව එතුමා මොකද කරන්නේ? අනුරාධපුරේ ඉඳලා මන්නාරමට අඩුම කිලෝමීටර් 200කට වැඩි වෙන්න පුළුවන්. මේ 100ක් කියලා. අද පාරවල් යන්නේ හැදෙලා ඉස්සරන
ඔය වගේ කාපට් පාරවල් නෑ දැන් පැය එකමාරක් දෙකේ අනුරාධපුරේ ඉඳලා මන්නාරමට යන්න පුළුවන්. පැය දෙකමාරකින් වගේ. තන්තිරි මලේම පාස් කරලා. පින්නතුනි එතුමා එදා අණ කරනව වනාන්තර භූමියේ රහස්‍යගතව වටයක් යොදවන්න. කාටවත් කියන්නේ නැතුව ඒ රාජ්‍ය තමන්ගේ රටේ රජුරෝ හැටියට තමන් ආරක්ෂක වටයෝ කැලෑරි යොදවනවා. කිසිම හේතුවකින් තමන්ගේ වනාන්තරය කෙලවර දක්වා ඉන්න බව කිසි කෙනෙකුට හඟවන්න එපා කියලා. එයි මේ බෝහාමුදුරුවෝ රකින්න. බෝධියට කරදරයක් වීමත් ඒක රැක ගන්න. ඒ වගේම එතුමා අනුරාධපුරයේ ඉඳලා කොඩේ දජ පතාක වලින් ලෙලදෙන මාවත සකස් කරන පිරිසකට බාර කරා. ඒ පිරිසට තිබුණේ මහා මෙවුනා මහා පුණ්‍යවන්ත බිමක්. එතන ඉඳලා මන්නාරම දක්වා ඒ බිමක් පිනතේ පාර දෙපස උඩු වියනේ පා වියනේ දෙපස මාර්ගයක් කොටි දජ පතාක වලින් සලසන්න. තවත් පිරිසක් යොමු කළා. ඒ මහා පුණ්‍යවන්ත බිමි සුදු වැලි අතුරන්න. අද වගේ කාපට් කරපුවා නෙමෙයි. රොඩු ජරාව කුණු කටු සහිත පඳුරු සහිත ඒ මාර්ග දෙපස සුද්ධ කරලා මන්නාරමේ ඉඳලා අනුරාධපුර බෝධි රෝපණය කරන පුණ්‍ය භූමිය දක්වා සුදු වැල්ලෙන් සරසන්න. ඒ සුදු වැලි පිරිසුදු ගෙනල්ලා සෝදලා වේලලා ඒ වගේම ඒ වැල්ල පින්වත්නි ගරලා ඒ වගේම හලලා බොහෝ පිරිසුදුව තමයි ඒ කටයුතු කරේ. තවත් පිරිසකට අණ කළා සුවඳ මල් හැම වැවකම තියෙන මේ වගේ සුවඳවත් මල් ගෙනල්ලා බෝධීන් වහන්සේ අනුරාධපුර රෝපණය කරන දක්වාම මලින් සරසමින් පරවෙන්න නොදී කිසිම හේතුවකින් මල් පරවේගෙන එනවා නම් නැවත අලුත් මල් එතෙන් කොට යොදවන්න ඕනේ. මට දකින්න තියන්න බෑ කිසිම පරවෙච්ච මලක්. ඒ මල් සුවඳ වෙන්න ඕනේ. ඒ මල් ගුණ වෙන්න ඕනේ. ඒ මල් වර්ණ යුතු වෙන්න ඕනේ. බණ දන්නවනේ ලක්ෂණ. ඒ මස් සලසුවා. පංචතූර්ය වාදක කණ්ඩාය උදේ ඉඳලා රැ වෙනකම් රැ ඉඳලා එළි වෙනකම් පංචතූර්ය වාදන නතර නොවි සිදු කරන්න සිදු කටයුතු සූදානම් කළා. පිටතොනි ඒ විතරක් නෙවෙයි බෝ පුදාසිරියට උදේට බුද්ධ පූජාව තබන්න, දහවලට බුද්ධ පූජාව තබන්න, හවස දෙයක් ගිලන්පස පූජාවක් තබන්න. මේ මග දෙපස විශේෂ මණ්ඩප සකස් කළා. ඒවට වෙන වෙන පිරිස්පත් කළා. මිහිඳු මාහිමියන් තම ශ්‍රාවක ගෝලයන් එක එක තැන් වලට පත් කළා. මහරහතන් වහන්සේලා පුදච්චන හාමුදුරුවරු මේ ස්ථානවල පින්වත්නි ඒ කටයුතු සිදු කළා. ඒ නිසා මෙන්න මේ විදිහට පින්වත්නි මේ බෝපුදාසිරියට එතුමා රජකම අත්හැරලා මාසයක් පුරා මේවා හරියට සංවිධානය කළා. ඒ විතරක් නෙවෙයි එතුමා මේ සියලු කටයුතු සොයා බලන්න එමෙතිවරුපත් කරා. පිරිසුදුව පිළිවෙලට පූජාවන් සකස් කරනවාද කියලා හොයන්න. ඒතන පිරිසුදුද කියලා බලන්න. මේ හැම දෙයකම පිරිසුවෙන් කළා. මෙන්න මේ විදිහට එදා මේ බෝධි වහන්සේ පිළිගන්න මොන රටම එකලුමක් බවට පත් කරන්න එතුමා කටයුතු කළා. ඉතින් එච්චරයි අද බණ කියන්නේ. ඉතින් මට තව ගොඩාක් බෝධි වහන්සේ ගැන කියන්න තියෙනවා. වෙන දවසක අපි බලමු. සුව වුණාට පස්සේ බණක් කියමු. ඊයේ දවසේ අපිට මම වැදගත් වටින දවසක්. ත්‍රිපිටකයේ රාජ්‍ය රෝමයක් වුණ පුණ්‍යවන්ත දවසක්.
කුවක දේශපාලන පක්ෂවලින් අයින් වෙලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කරපු ඒ පුණ්‍යවන්ත කැපකිරීම ගැන හැමෝම ආඩම්බර වෙන්න. ඔයාලගේ ඔළුවේ තියෙන පක්ෂ අමතක කරලා වලගම්ම රජුරුවන්ගෙන් පස්සේ කරන්න පුළුවන් එකම කොන්ද ඇති මිනිහා බවට එතුමා ඊපත් වුණා. ඒක පක්ෂවලින් තොරව හිතට ගන්න. මොකද ත්‍රිපිටකේ රාජ්‍යරුමයක් කරගන්න අපිට තාත්තේ බැරි වුණා. කොච්චර පාලකෝ හිටියත් මුස්ලිම්යන්ගේ ඡන්ද බලාගෙන දෙමළයන්ගේ ඡන්ද බලාගෙන අපේ වැඩ කරන්නේ. උන්ගේ ලැබෙන ඡන්ද දිහා බලාගෙන මුලට තීරණය කරන්නේ. කොන්ද කෙලින් දින මිනිහෙක් හැරිර බලයේ තිබුණත් එකයි නැතත් එකයි. එතුමා මේ මහා ජාතිය අපේ රට අපේ උරුමය කියන හැඟුමෙන් මේක සිංහලයේ කියන හැඟුමෙන් ත්‍රිපිටකයේ වලගම්ම රජුරවන්ට පස්සේ රාජ්‍යරුමයක් කළා. ඒකට සතුටු වෙන්න. රටේ අගමැතිවරයා නැහැ. උන්ට දිනේ ඕනේ. අගමැතිට ඕනේ වෙන ලෝකෙ. සංගීතය නේද? සමලිංගික පණ සමානලුන්ට ඕනේ ඒවා. උන්ට ආයතන ජාතියක් ආගමක් ඕනේ. ඒ නිසා පක්ෂවලින් අයින් වෙලා අපි රාජ්‍යත්වයකට යන්න ඕන ගමනක් තියෙනවා. ඒ නිසා මම ඔබලගේ බොහොම කරුණාවෙන් ඉල්ලනවා. තවන බෝකලක් ගියොත් අපිට අපේ රට නැති වෙනවා. බුදු පිළිම පහක් කඩපු එක පොඩි දෙයක් කියලා හිතන්න එපා. සාහසික විදියට ප්‍රධාන නගරවල තියෙන බුද්ධ ප්‍රතිමා පහක් තමයි අපිට හානි කරේ. විවිධ දේශපාලන වාසි ගන්න හදපු වෙලාවේ මේ ඇත්ත අත්අඩංගුවට නොගත්තනම් අදව මහින්දගේ කිහිල්ල ඉවරයි. අදව පක්ෂ පාඩ වලට බෙදලා ඉවරයි. ඒ නිසා පින්වත්නි මේ තාත්තලා දන්නවා මාවනෙල්ලේ අපි ඉන්නේ ගොඩක් පීඩනයකින්. ඒ මොකද අද මේ වෙනකොට මාවනෙල්ල STF දාලා පොලිසිය දාලා අද සියලු පල්ලි ටික රකිනවා. හැබැයි අද කඩපු බුදු පිළිම හදලා දෙන වැඩ පිළිවෙලක් මේ ආණ්ඩුවල නැහැ. කඩපු බුද්ධ මන්දිර වෙනුවට නීතිය කොහේ හෝ සංගවිලා ගිහිල්ලා. ඒ නිසා පින්වත්නි ඔය ඇත්තට අපි මතක් කරනවා සිංහලයා දිනවන සිංහල රට ජාති ආගම රකින්න හිත් පහළ වෙන්න කියලායි මගේ බණෙන් අද මම ප්‍රාර්ථනා කරන්නේ. මං හෙට මැරුණා මං මේ ජාතිය වෙනුවෙන් වැඩ කරනවා මිසක කවදාකවත් වරදාන වලට වැඩ කරන්නේ නැහැ. මාවනෙල්ලේ සම්බන්ධව කෝටිපති ව්‍යාපාරිකයෝ මීට දින 3කට කලින් මාවනෙල්ලේ දෙවනකට මාව ඇවිල්ලා හම්බුණා. වීද අධිපතිතුමා ඔය අදෝකුර දන්නවනේ සපුමන් මෙඩිසෙවන කියන දෙවන්ත ආයතන අධිපති කෝටිපති ව්‍යාපාරිකෝ 20ක් දෙවනකට ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කර මොකක්ද මේ සිද්ධි මාලාවේදී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ටිකක් නිහඬව අපි මේක දන්නේ නැති පිරිසක් කරේ නිහඬව ඉන්න කියලා 20 දෙනෙක් කවි රැවතුමා අනිත්තා එකට එනවා මාව හම්බෙන්න. ඒද මරික්කාගේ එක. මරික්කාගේ ට්‍රැවල් එක තමයි සිරිසනාදිකාව. මට සිරිස ප්‍රධානියා කතා කරයි කෝල් 5යි මගේ ෆෝන් එකේ. මම එතුමාගෙන් ඇහුවා ඇයි කියලා ඔබ සිංහලද බෞද්ධයෙක්. ඔබ ආසයට මුළු ආගමක අසේම ටීවී එකේ ෆිල්ම් එකේ දෙකම දෙන්න අපි තිරණය කළා. සයන්ස් වැඩ බාර ගන්න කවද්ද පුළුවන්. දැන් මේ ගුණ්ඩුමේ වරදාන එයි මේ බුදු පිළිම පහ කඩපු එක වහගන්න මොමෙන්ට් එක කරනවා. ඒ මම එකම එක කොන්ද තියෙන කිත්තමාවනේ අනෙත් ඔක්කොම උන්ට ජාතක වෙලා මම කොහමද මාසයක් කර දෙන්නකෝ. එමතුමා අනිද්දායකට එනවා. මම සියලු මාත් වේදිට දෙන්න කියලා තියෙනවා. ඒක පිරොතල තමන්නට බලන්න පුළුවන්. ඒත් තමන්ගේ ජාතිය වෙනුවෙන් අපි නම්බ ගන්න කරන දේවල්. එතුමා එන්නේ
ගොඩාක් තෑගි මළු අරගෙන කණිස්තේ ලැමතිවරේ හැටියට මහා මාර්ග ඇමතිවරේ හැටියට එතුමාලිත් එකට එනවා. එයි මේ මාවනල බුදු පිළිම කඩපු එක කියන්නේ නැතුව හංගලා මේක සමාව දෙන්න කියලා එයාලගේ මිනිස්සු සාපාලයට කරක ගන්න. ඉතින් ඒ නිසා මම ඔබට කියන්නේ ඒකයි. වරදාන වලට යට වෙන එකක් නෙවෙයි මම පාරේ හිඟා කෑම මේ જાති වෙනුවෙන් වැඩ කරන්නේ. අම්මලා මම එදත් කිව්වනේ දානේ දුන්නත් එකයි නැතත් එකයි ප්‍රශ්නයක් නැහැ. මට කවුරුත් බණ කිව්වත් එකයි නැතත් එකයි. ඒව මේ જાතියට වැඩ කරන්න බෑ. ඒ නිසා පිටතොලේ අමතක වෙන්න තරහ වෙන්න එපා. අද මේ රට තියෙන මේ මහා දරුණු වගාදයක ඒක ඔයාලට වඩා අපි දකිනවා. ඒ නිසා හැමෝම එකතු වෙන්න සිංහලත්වයේ රජ කරන තැනකට නායකත්වය ගන්න. ඒ නිසා අපි මේ උදේ රැක් නැතුව නොකා නොබී නොනිදා මේ උගුරේ කතා කරගන්නවත් බැරුව ගිහිල්ලා කෑ ගහලා කියන්නේ මගේ අම්මට අප්පච්චිලා කෙන්නේම නෙවෙයි. මට මගේ අම්මයි තාත්තයි පිටරටකට සහෝදරයෝ ටිකත් එකතු කරගෙන යන්න මට දැන් බලයක් තියෙනවා. අපිට මේ මහා පොළොව දාලා යන්න එහෙම හැඟුමක් නෑ. අපි මැරුණේ මේ මහා භූමියේ බව ඉදිරි කාලෙදි පසක් වෙන්න හැම කටයුත්තක්ම මේ ජාතිය වෙනුවෙන් සිද්ධ කරනවා. ඒ නිසා බෝහාමුදුරන්ට තමන්ගේ ජීවිතේ පෝෂණය කරපු පින්වන්ත ජාතියක් හැටියට තමයි අපි ඉන්නේ. ඒ නිසා හැමෝම පක්ෂපාත අමතක කරලා අපේ රට වෙනුවෙන් දෙවි දෙන්න කැප වෙන්න. මේ හැම අම්මා අප්පච්චි කෙනෙක්ම වැඩ කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ නිසා UMPට ඡන්දයක් දෙන්න හිතන්න එපා. තරහ වෙන්න එපා. මොකද මේ රටට හින ගහපු යුගය තමයි ඒ යුගය. බලංගොඩ ආනන්ද මෛත්‍රිය නායක හාමුදුරුවෝ මේක අවුරුදු ගණනාවකට උඩද කිව්වා. මන්ත්‍රීගේ පුණ්‍යසාරත් අද කියලා යනවා. මට UMP කාලේ මගේ අම්මා මතක් කරගෙන බැන්නත් ප්‍රශ්නයක් නැහැ. මොකද මන්ත්‍රීගේ හාමුදුරුවෝ හොඳ UMP කාලේ අපි ප්‍රේමදාස මහත්තයා ඉඳන් දුන්නේ. එතුමගේ කාලේ ඉඳන් යනදී CP සිල්වා නැතුව අපේ ගෙදර මගේ ගෙදර අදලත් ඒ දෙනාගේ ෆොටෝ දෙක තියෙනවා. මගේ කිරියම්මට 100යි. අම්මගේ අප්පච්චිටයි අම්මටයි තාත්තගේ අම්මටයි අප්පච්චිටයි ඉඩක් දුන්නේ එතුමා. ගම්මුද ඇදුවේ එතුමා. ඒ කාලේ ඉතින් වැඩ කරන්නේ. හැබැයි අපිට මට ඉඩමක් දුන්නා කියලා. අපිට ඉන්න ගම්මුද හැදුවා කියලා. අද ඉන්න පාලකයෝ මේ කරන විනාශයට අපි උදව් කරන්නේ නැහැ. අම්මලා හොයලා බලන්නකො අපි පරම්පරාව යුගයක්. ඉතින් එහෙම තියනවානේ. මම නම් එතෙන්ට ගොනු උන්නේ නේ. රට රකින්න, ජාතිය රකින්න, ආගම රකින්න වැඩ කරා. ඒ නිසා තරහ වෙන්න එපා. UMP එක අපිට ගිහිල්ලා වැඩ කරන්න බෑ. ඒ නිසා සිංහලත්වයේ දිනන තැනකට එකතු වෙන්න කියලා ආදරෙන් ඉන්නවා. ගියන් පස්සේ තිබ්බනේ ආමුදුරවද මෙහෙමයි කියලා. මේවා නොකියන්න බෑ. මාවනලට මේ අම්මලා ඇවිල්ලා බලන්න. අපි උදේ හවා ජීවිතය වගේ මදින පොතන බුද්ධ මන්දිර 5ක් එකක් නෙවෙයි. ඒව සාහසික විදියට කඩගෙන ඒවල එයාලගේ සංවිධානයක් තියෙනවා. සියලු බොදු පිළිම කඩලා ජාතිවාදයේ මේ රටේ පතුරව ගත්ත. ජාතිවාදය උස්ස ගන්න. ඒත් උපන්ති කරනවා පල්ලිවල. මේ අන්තවාදී ඇත්තු මේ වෙනකොට පල්ලිවල පන්ති කරනවා. කල්ලි කණ්ඩායම හදලා එක කල්ලියක් තමයි මේ නව දිනාගේ කල්ලිය. ඒ නිසා ඒ වගේන්නේ CID එකටවත් පොලිසිය වලටවත් මේ පොලිසියෙන් ඉන්නේ අපේ දෙගහන්නේ නේද? ඒ නිසා හැමෝම දවසේදී සුබ උපන්දිනක් නෙවෙයි අපිට තියෙන්නේ රට රකින්න උපන්දිනයක් සමරන්න. නේද? ඒ නිසා ආගම ගැන ජාතිය ගැන හැඟුමෙන් වැඩ කරන්න, පක්ෂපාත අමතක කරන්න, ඒවා අමතක කරලා හැමෝම හොඳ වැඩ පිළිවෙලක් කරන්න. ඒ මොකද ත්‍රිපිටකේ ගන්ටාරෝඩ කරන දවසේවත් මුන්ට එන්න බැරි නම් මොකද්ද මොකද දේශපාලන මොකද සිංහලත්වයේ. ඒ නිසා ඒව ගැන හිතන්න. නිසා මට ලැබිච්ච කෝටි ගණනාවක් මම පෙරදාත් හැරියා.
මට ඕන නම් ඉල්ලුවා නම් V8 එකක් එහෙම ඩිස්කවරි එකක් එහෙම අද මං එන්නේ ඩිස්කවරි එක. ඒ කෝටිපති ව්‍යාපාරිකෝ මට ඇවිල්ලා දෙන දෙයි. හැබැයි මං ගත්තේ මම ඔය මගේ වාහනේට මං ලක්ෂයක් විතර ගෙවනවා මාසෙට. අමාරුවෙන් බලකේ හම්බෙන මොදල් වලින් අට පෙරේක වගේ කරලා මං ගෙවනවා. ප්‍රශ්නයක් නැහැ. එමෙතුමා ඉන්නේ මරිකාර එක්ක ගොඩක් දීලා යන්න. හැබැයි මටත් අරගෙන නිහඬව ඉන්න පුළුවන්. අපි එහෙම කරන්නේ නැහැ පිටුවන්නේ. මම වැඩේ ඉන්නේ මං කටයුතු කරන්නේ ඔයාලා හින්දා. අපි රකින්නේ මේ මහ උරුමේ මේ ජාතියේ මේ ශාසනය. එතනට යනකොට මොකාය වෙහි වුණත් මේ රටේ ඉන්න මොකාය වෙහි වුණත් ඒකට හඬක් නගන්න අපි බය වෙන්නේ නැහැ. හිර කෝඩුවේ දානකම් බණ කියනවා. හිර කෝඩුවේ දැම්මම පස්සේ ඉතින් ආයෙ බණ කියන්න වෙන්නේ ආවට පස්සේ. එතකම් බණ කියනවා ඒව අපි නතර කරන්නේ නැහැ. ඒ නිසා සතුටුමත් බවට පත් වෙනවා. අද දවසේ මේ කරපු මහා පින්කම ගැන